යොමු දෙවියන් වහන්සේ. වහන්සේ පමණයි නමස්කාරය ප්‍රශංසාව ලබන්නට වටින දෙවියන් වහන්සේ. එනිසා වහන්සේට අපි සියලු ගෞරවය, මහිමය, ප්‍රශංසාව දෙනවා ස්වාමී මේ උදෑසන. ආමේන් ආමේන් ආමේන්. සියලු දෙනා කියමු ආමේන් කියලා. ආමේන්. උන්වහන්සේ නොදා ප්‍රිය සන්නාදයක් දෙන උදෑසන. Santo Shai
ඔසවලා අනිත් කිසිම දෙයකට අවධානයක් දෙන්නේ නැතුව අපේ දෑත් උන්වහන්සේ ඔසවලා අපි කියමු ඔබ වහන්සේ විශ්සකේම වික්‍රමාන්විත දෙවියන් වහන්සේ. උන්වහන්සේට මොකක් හරි ඔබත් උන්වහන්සේට අතර බාධාවක් තිබෙනවා නම් දැන් ඒක ගනුදෙනු කරන්න. ඒක අයින් කරන්න. උන්වහන්සේට කියන්න ස්වාමීනි මුළු හදවතින් මුළු බුද්ධියෙන් මුළු ශක්තියෙන් මට නමස්කාර කරන්න උපකාර කරන ඔබ වහන්සේ. කවදාවත් අත්දැකලා නැති අභිමුඛත්වයක් අත්දකින පිණිස
सभी को आसन में प्रकाश कराना
ගත්තා ඔබටත් මටත් උන්වහන්සේට බලය දීලා තිබෙනවා අපගේ දේශය ඔසවන්න. ඔබ කීදෙනෙක් විශ්වාස කරනවද? අපේ කන්නල වස්සලා උන්වහන්සේ අපේ දේශය සුව කරන්න යනවා. හලෙලූයා. අපි දැන් අපි මේ දාදේ අපි දිගු කරමු. මයිලාස් මේ හඬ ඇරලා ඔබේ මුඛය ඇරලා ඔබ උන්වහන්සේට යාච ඔබ යාචනා කරන්න. ඔබ කියන්නේ ස්වාමී මගේ දේශය ස්පර්ශ කරන්න. ස්වාමී දැන් ඇති මේ කාලේ ඇති බොහෝ ජීවිත විනාශ වුණා ඇති. ස්වාමී මේ දේශයේ නාස්ති වුණා ඇති. නමුත් අපි මේ උදෑසන අපි ඔබ වහන්සේගේ මැදිහත් කරුවෙක් ලෙස මේ දේශයේ ඉදිරිපිට අපි සිට ගන්නවා. ස්වාමී ඔබ වහන්සේ අපේ කන්නලව අස්සලා මේ උදෑසන අපේ දේශය නිදහස් කරන්න කියලා අපි උන්වහන්සේට කියමු. හලෙලූයා. හලෙලූයා. රබක ශාන්තරබ රියන්තරේ මේකේසෝ රියන්තරේ බෙබේ ශාන්තරේ Siyantarama Surabama Shandarababa Riyakarababa Riyantere Mekesu Rivanama Shandaraba Kanyara Mekesu Tolomo Shiyantere Mekesu Riyantere Mekesu Sandarababa Shandare Mekesu Yantaraba Devi Biarani Abi Bavansari Yakshan Karno Biarani Abi Gurutak Lesa Karna Deyak Nove Namut Abi Prakash Karno Yesus Kristus Mansige Name Swami Bavansige Hadavate Tibenna ඒ අනර්ගම දේ මේ ශ්‍රී ලංකා දේශයේ මත ඔබවහන්ස නිදහස් කරන්න කියලා අපි ආශා කරනවා. මේ අය මොහොතක් ගන්නවා යාක්ෂණ මේ දේශයට විරුද්ධව තිබෙන ඒ සෑම යක්ෂයේ ක්‍රියාව, ඒ සාතන්ගේ සෑම යෝජනාව, ඒ විනාශකාරී ක්‍රියාව අපි යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් මේ දේශයේ අපි ඉවත් කොට අපි ආශා කරනවා. මන්ද ස්වාමීනි අපි දන්නවා මේ දේශයේ ඔබ වහන්සේ ගැන සැලැස්මක් තිබෙනවා. मैं अभिदान में उपवास के हतवते मैं श्रीलंका देश तिबेनो मैं अपने उद्देश याक्ष नमोदा करगे स्वामी उत्तरे से दाहुनटा नगरी निर्वासना हिरटा स्वामी ने अपनी यीशुस क्रिस्टस वांसे की गैलरी में उद्देश प्रकाश करनो सो अनेकम बाला परुतो तिबेने एतमई उपवास तुलिंग एन्ना वे गैलरी स्वामी ने अपने देश सैम जीवितया स्वामी लोगों कुड़ा सैम जीवितया अब ये वහන්සේ ගේ ගැලවීම යටතට ගෙනෙනවා. ස්වාමී වහන්සේ කමා කොට මේ දේශය සුවපත් කරන මැනව. ස්වාමී අපි ආශා කරන මේ සිටිනා සභාව ගැන අපි ආශා කරනවා. ස්වාමීනි මේ සභාවට ඔබ වහන්සේ කරුණාව දෙන්න. ස්වාමී මේ දේශය උදෙසා ඔබගේ හඬවන පිණිස ස්වාමී අපි ඔබගේ දෑතට මේ උතුම් දේශය අපි බාර කරමින් අපි ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා. මාගේ ඔබ වහන්සේ කරන්ට යන්නා වූ ඒ අනර්ග වූ මහත් වූ බලවත් ගැන අපි ඇදහිල්ලෙන් ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා. සිළු ගෞරවයත් සිළු මහිමයත් සිළු ප්‍රශංසාවත් අපි ඔබ වහන්සේට දෙනවා. උතුම් වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්. ආමේන්. අපි මොදක් වල සන්නාලයට වහන්සේ. ප්‍රයාසනේ මොදක් හසුන් ගන්න.
උන්වහන්සේ පුදුම දේ කරන තැනන් වහන්සේ අපිට මාර්ගයක් නැතිකොට උන්වහන්සේගේ මාර්ගයක් දහසක් ඇත්තා වූ දෙවියන් වහන්සේ ඔබ මේ විශ්වාස කරනවා නම් මම මේ ඉල්ලනවා ඔබේ හදවත දැන් උන්වහන්සේට විවෘත කරන්න. අපි තව එක ගීතිකාවක් ගායනා කරලා උන්වහන්සේට නමස්කාර කරන්න යනවා. මේ ගීතිකාව මේ මුළු හදවතින් උන්වහන්සේට ගායනා කරන්න. වෙන කිසි දෙයක් ගැන හිතන්න එපා. ඔබයි උන්වහන්සේ විතරයි. ආමේන්. මොහොතක් අපේ දැස් වශයෙන් අපි උන්වහන්සේට කියමු. ස්වාමීන් වහන්සේ අර වෙන කෙනෙක් නැහැ. වෙන කෙනෙක් නැහැ මගේ ස්වාමී. මේ හදවතේ තිබෙන හැම අදහස්
වටා ස්වාමිනී මගේ ජීවිතේ වැසිලා තිබෙන දේවල් ස්වාමිනී අද පටන් මගේ ජීවිතේ විවෘත කරන්න කියලා. මේ උනාසට බාරමු සභාව. හලෙලූයා. හලෙලූයා. පියාණන් අපි මේ දැස්ස අපි ආශා කරනවා. ස්වාමිනී ඔබ වහන්සේගේ ආත්මේ කර්ම කොටගෙන අපිට සේවය කළ මැනව. ස්තුතිවන්ත වෙනවා මක් නිසාද අපි දන්නවා. ඔබ වහන්සේගේ වචනේ කියන ඔබ වහන්සේට යාක්ෂා කරන කිසිවෙක් ඔබ වහන්සේගෙන් බලාපොරොත්තු වෙන කිසිවෙක් ඔබ වහන්සේ ලැජ්ජාවටපත් වෙන්න දෙන්නේ නැහැ. මෙයන් අපි දැස් අපි ඔබ වහන්සේගේ පොරොන්දුව අපි සිහි කරනවා. ස්වාමිනී ඔබට ස්තුතිවන්ත වෙනවා. ඔබ වහන්සේ අප මැදේ සිටින දෙවියන් වහන්සේ නිසා. මෙයන් දැන් ඔබ වහන්සේ අපිට සේවය කරන්න. ස්තුතිය ඔබගේ අභිමුඛයෙන් අපිට කතා කරන්න. ඔබගේ වචනේ ස්වාමිනී අපිව ධෛර්යවත් කරන්න අපව ගොඩනගා ගන්න කියලා අපි වහන්සේට යාඥා කරනවා. මෙයන් අපි යටහත් හදවතකින් මේ උදෑසන අපි යටහත් හදවතකින් අපි ඔබ වහන්සේට බාර වෙනවා ස්වාමී. ඔබේ කැමැත්ත අපේ ජීවිත මත කළ මැන. සියලු ගෞරවය, සියලු මහිමය, සියලු ප්‍රශංසාව අපි ඔබ වහන්සේට දෙනවා. බුදුම යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්. ආමෙන් ආමෙන් ආමෙන්. හොඳයි. අපි සිනස්ථානයේ අපි අසුන් ගමු. ආමෙන්. දෙවියන් වහන්සේ අනන්තව සිටිනවා. හලෙලූයා. උන්වහන්සේ අදත් හෙටත් උන්වහන්සේ ඒකාකාරව සිටින දෙවියන් වහන්සේ. ඉතින් අපි මේ මාසෙ පුරාවට අපි කතා කරන්න යනවා මාගේ ස්වභාව කියන මේ තේමාව යටතේ. ආමෙන්. ඔබ කී දෙනෙක් ගිය සතියේ මේ ස්ථානයේ දෙවියන් වහන්සේට නමස්කාර කරන්න සිටියද? ආමෙන්. ඔබ සිටියා, සමහර අය සිටියේ නැහැ. හැබැයි මම කැමතියි ඔබව පොඩි මතක් කිරීමකට ගෙනෙන්න. ගිය සතියේ උදින පාස කාලෙක ඉතාමත් අනර්ථ වචනයක් කියනවා. ඒක තමයි සියල්ලට හිමිකාරයෙක් සිටිය යුතුයි. සියල්ලට ආරම්භකයෙක් සිටිය යුතුයි. සියල්ලෙහි මැවුම් කරුවෙක් සිටිය යුතුයි. ආමෙන්. ඒ තමයි අපේ දෙවියන් වහන්සේ. ඉතින් මාගේ ස්වභාව කියන තේමාව පටන් ගන්න අවස්ථාවේදී ආලික මේ සම්බන්ධයෙන් කතා කරමු. ඊසදී මේ තේමාව යටතේ තමයි කතා කරේ. ඒක තමයි කර්තෘවරයා. ඊදෙකට මතකද? කර්තෘවරයා කියන්නේ යම් දෙයක් රචනා කරන කෙනෙක්. එහෙම දෙයක් යම් කිසි දෙයක් ගොඩනගමින් යන කෙනෙක්. ඉතින් අද අපේ දෙවියන් වහන්සේ සභාවට අවශ්‍ය තවත් කාරණා අපේ ඉදිරියේ තබන්න යනවා. ආමෙන්. සභාව කියලා කියන්නේ බෙලහීන තැනක් නෙවෙයි. සභාව කියන්නේ බල රහිත කෙනෙක් නෙවෙයි. දැන් ඔබගෙන් ඇසුවොත් මේ ප්‍රශ්නය මොකක්ද සභාව? මම කැමතියි ඔබට සභාව සම්බන්ධයෙන් පොඩි දෙයක් ඔබට කියන්න. ඒක තමයි සභාව කියන්නේ පුද්ගලයෙක් ලෙස මම. ආමෙන්. අපි පොඩි තට්ටුවක් දාගෙන මම තමයි සභාව. නම් තට්ටුවක්. මම තමයි සභාව. ආමෙන්. ඒ වගේම තමයි දෙවියන් වහන්සේට නමස්කාර කරන්න හැඳවනු ලැබුවා වූ මිනිසයන් එකට එක්වීමක් සභාව. හලෙලූයා. අද බොහෝ මිනිස්සු මේක පටලවගෙන තිබෙනවා. අපි වචනයක් දාගෙන තිබෙනවා පල්ලියක. හරි. බිල්ඩිමක් නෙමෙයි සභාව කියන්නේ. සභාව කියන්නේ දෙවියන් වහන්සේගේ මිනිසයන් එකට එකතු වෙලා සර්ව බලධාරී අපේ මෞංකාරයන්ගේ නාමය උසවන ස්ථානයක්. හලෙලූයා. උන්වහන්සේගේ වචනේ කියනවා බලව සහෝදරයන් එකඟව වාසය කිරීම කොපමණ යහපත්ද ඒක කොපමණ ප්‍රසන්නද කියලා. ගීතාවලියේ පොතේ සඳහන් කරනවා. එකට එකතු වෙන ස්ථානයේ බලවත් දේවල් සිද්ධ වෙන්න යනවා. අයි දන්නවද අපි එකට එකතු වෙලා අපි කාගේ නාමයේද ඔසවන්නේ? අපේ ජීවමාන දෙවියන් වහන්සේගේ නාමයෙන්. එදින් ඒ වගේම උන්වහන්සේගේ වචනේ එපිස 3 වෙනි පරිච්ඡේදයේ 20 සහ 21 වෙනි පදයේ ඔබ බැලුවොත් එතන කියනවා ඉතින් අප තුළ ක්‍රියා කරන්නා වූ බලයේ හැටියට අපි ඉල්ලන නොහොත් සිතන හැම දෙයකට වඩා ඉදා අධික ලෙස කරන්න බලය ඇත්තා වූ තැනන් වහන්සේටම සියලු පරම්පරාවන් දක්වා සභාවෙහි ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුළ සදාකාලම ගෞරව වේවා කියලා. හලෙලූයා. ඔබ දන්නවද? ඔබ සිතනවට වඩා
මම සිතනවට වඩා අපේ දෙවියන් වහන්සේ බලවත් දේ කරන්න පුළුවන්. හලෙලුයා. සමහර වෙලාවට අපි සිතන විදිය අපි දකින විදිය අනුව තමයි අපි සිතන්නේ. අද බොහෝ වෙලාවට අපි දකින්නේ අපේ මානසික දැස් වලින්. අපේ ඇස් වලට පේන දේ අනුව, අපේ කන් වලට අපිට ඇසෙන දේ අනුව අපි බොහෝ දේවල් ගැන අපි තීරණයන් වලට එළඹෙනවා. අපි යම් ස්ථානයකට අපේ ජීවිතය පැනන හැබැයි දෙවියන් වහන්සේ අද ඔබවත් මාවත් කැඳවන්නේ ආත්මික දැස් වලින්. දෙවියන් වහන්සේගේ දැස් වලින් ඔබේ ජීවිතය දෙස බලන්න. මේක හරි වැදගත්. අයි දන්නවද? අපි කොහොමද දෙවියන් වහන්සේගේ දැස් වලින් අපේ ජීවිතය දෙස බලන්නේ? දෙවියන් වහන්සේගේ වචනේ කරුණ කොටගෙන. ආමේන්. දෙවියන් වහන්සේගේ වචනේ කියනවා උන්වහන්සේ ඔබව තෝරගෙන තිබෙනවා. උන්වහන්සේගේ වචනේ කියනවා මම තෝරාගෙන පත් කරලා තිබෙනවා. මම නුඹට ආශිර්වාද කරලා දිනවා. මම ඔබගේ නාමය මාගේ දෑත්වල කොටාගෙන තිබෙනවා. හලෙලුයා. එසේනම් මගේ සභාව අද දෙවියන් වහන්සේ සභාව සම්බන්ධයෙන් යම් කාරණා ඔබ ඉදිරියේ තබන්න යනවා. පිළිදිව නෙමෙයි, පල්ලිය නෙමෙයි. හැබැයි කවුද? මම. ඔබ. හරි. ඉතින් පළවෙනි දේ තමයි සභාව යනු හිස් ස්ථානයක් නොවේ. මන්ද එය පිරවීමට එහි නිමැවුම් කරු සූදානම්ව සිටී. ආමේන්. සභාව කියන්නේ හිස් ස්ථානයක් නෙවෙයි. අද බොහෝ වෙලාවට අපේ ජීවිත හිස් වෙලා තිබෙනවා. සභාව කියන්නේ ඔබ. අද ඔබේ ජීවිතේ ඔබගේ තත්ත්වයන් නිසා, ප්‍රශ්න නිසා, කරදර නිසා, ඔබ දකින විදිහ, ඔබ සිතන දේ අනුව අද සමහර විට ඔබට හැඟෙන නැති ඔබේ ජීවිතය හිස් වෙලා. ශුද්ධඥානසේ නොමැති තැන හිස්භාවයේ තිබෙනවා. උන්වහන්සේගේ වචනය නොමැති තැන හිස්භාවයේ තිබෙනවා. හැබැයි අද ඔබ උන්වහන්සේට ඉඩ දුන්නොත් උන්වහන්සේට පුළුවන් ඔබේ හිස් තැන සම්පූර්ණ කරන්න. අද බොහෝ වෙලාවට බොහෝ මිනිසයන් හිස් තැන සම්පූර්ණ කරගන්න යන්නේ වැරදි දේවල් වෙත. අපේ හිස්කම සම්පූර්ණ කරගන්න, අතුලාන්ත හිස්කම සම්පූර්ණ කරගන්න පාපයේ පස්සේ යනවා. తాවකාලික දේ පස්සේ යනවා. හැබැයි ඔබ දන්නවද සැබෑ පූර්ණත්වය නැත්තම් සම්පූර්ණත්වය ඒ හිස්කම පුරවන්න පුළුවන් යේසුස් ක්‍රිස්තුස් වහන්සේට පමණයි. ඒ නිසා මේ උදෑසන අපි දකින උන්වහන්සේගේ වචනේ උප්පත්ති පොතේ පළවෙනි පරිච්ඡේදයේ කියනවා පොළව පාරුව හිස්ව තිබුණා. හැබැයි දෙවියන් වහන්සේගේ ආත්මයන් වහන්සේ පැමිණි කල මොකද සිද්ධ වුනේ? ඒ ස්ථානයේ උන්වහන්සේගේ වචනේ කාරණ කොටගෙන දේවල් හට ගන්නට පටන් ගන්නවා. මගේ සභාව අද මොහොතක් ඔබ කල්පනා කරන ඔබේ ජීවිතේ කොයි ස්ථානයක හිස්ව තිබෙන්නේ? ඒ ස්ථානය කියන්නේ යේසුස් වහන්සේගේ නාමයෙන් අද ඒ හිස්කම පහවෙන් යනවා. යේසුස් වහන්සේගේ නාමයෙන් මම මගේ තත්ත්වයට කතා කරනවා. යේසුස් වහන්සේගේ නාමයෙන් මේ අධෛර්යමත්කමට මම කතා කරනවා. මොනවාටද? යේසුස් වහන්සේගේ නාමයෙන් ඒ දේ ඉවත්ව ගොස් උන්වහන්සේගේ පූර්ණත්වය ඔබේ ජීවිත මත නිදහස් වෙනවා. ආමේන්. දෙවෙනි දේ තමයි සභාව යනු දිව්‍යමය සැලැස්මේ කොටසකි. ඒ උදෙසා අරමුණක් ඉලක්කයක් ඇත. ආමේන්. දෙවියන් වහන්සේ කවදාවත් අරමුණක් සහ ඉලක්කයක් නැතුව කිසි දෙයක් කරන්නේ නැහැ. හරියන්නේ අපි කියන මේ ගලක් ගහනවා ඔබේ කොහෙට හරි වදින්නේ නෑ. එහෙම දෙවි කෙනෙක් නෙමෙයි අපිට සිටින්නේ. උන්වහන්සේ ඔබව තෝරගන්න විට, උන්වහන්සේ ඔබව කැඳවන විට උන්වහන්සේට අරමුණක් තිබුණා. ඒ අරමුණ අද වෙනස් වෙලා නැහැ. අද අපේ ජීවිතවල දේවල් නිසා අපි හිතනවා දෙවියන් වහන්සේගේ අරමුණෙන් මාව ඉවත් වෙනවා. දෙවියන් වහන්සේ මාව ප්‍රතික්ෂේප කරලා ඇති. දෙවියන් වහන්සේට මාව එපා වෙලා ඇති. උන්වහන්සේගේ පොරොන්දුව වැඩක් නැහැ කියලා හිතනවා ඇති. හැබැයි ඔබ දන්නවද? උන්වහන්සේගේ වචනේ කියන උන්වහන්සේ ප්‍රකාශ කළ දේ උන්වහන්සේ ඉෂ්ට කරන්න යනවා. උන්වහන්සේ ඔබේ ජීවිතයේ දුන්නා වූ පොරොන්දුව උන්වහන්සේ ඔබේ ජීවිතයට ගෙනෙන්නට යනවා. ඒක ස්ථිරයි. ආමේන්. ඉතින් සභාව සම්බන්ධයෙන් උන්වහන්සේට අරමුණක් සහ ඉලක්කයක් තිබෙනවා. මොකද
උන්වහන්සේ අපි දකිනවා යේසුස් වහන්සේ පොළවේ සිටින අවස්ථාවේදී උන්වහන්සේ කිව්වා පියාණන් වහන්සේගේ පොරොන්දුව මම ඔබලා වෙතට එවන්නට යනවා. අයි දන්නවද යේසුස් වහන්සේ දැනගෙන සිටියා සුද්ධාත්මයන් වහන්සේ නොමැතිව ගෝලයන් හිස් කියලා. උන්වහන්සේගේ ආත්මය, උන්වහන්සේගේ බලය නැතුව ඔබගේ ජීවිත මගේ ජීවිත හිස් වෙන්න යනවා. ඒ නිසා අපේ ප්‍රධාන ආශාව විය යුත්තේ, අපේ එකම ලැබියාව විය යුත්තේ උන්වහන්සේගේ ආත්මය. ආමෙන්. අද ඔබ කී දෙනෙක් උන්වහන්සේගේ ආත්මයට විපාසයෙන් සිටිනවද? ඔබ කී දෙනෙක් උන්වහන්සේට දවස් පතා කියනද සුදාත්මනි මා ඔබ වහන්සේගේ ආත්මය පුරවන්න. සුදාත්මනි ඔබ වහන්සේ මට මඟ පෙන්නන්න. සුදාත්මනි ඔබ වහන්සේ මට උගන්වන්න. මේක තමයි අපේ යාක්ෂා විය යුත්තේ. හැබැයි අද බොහෝ වෙලාවට අපේ යාක්ෂා වෙලා තිබෙන්නේ ස්වාමීන් වහන්සේ ආශිර්වාද කරන්න. ස්වාමීන් මට මේක ඕනේ, මට අර ඕනේ. අපි ආමෙන් කියලා නැගිටලා යනවා. නමුත් දෙවියන් වහන්සේ අද ඔබට කියනවා ඔබට මං ගැන ඉලක්කයක් තිබෙනවා. ඔබේ නම මොකක් වුණත් මට ඔබ ගැන සැලැස්මක් තිබෙනවා. තුන්වෙනි දේ තමයි සබාව ගැලවෙමින් වර්ධනය වන්නා වූ දෙකි. එය කිසිදා විනාශ නොවේ. ආමේන්. හලෙලූයා. සබාව ඇවිල්ලා මොකද්ද? දෙවියන් වහන්සේ විසින් ගලවනු ලබන්නා වූ දෙයක්. සබාව ඇවිල්ලා දවස් පතා වර්ධනය කරන්නා වූ දෙයක්. ඒ කියන්නේ අද ඔබත් මමත් දවස් පතා අපි වර්ධනය විය යුතුයි. දවස් පතා ගැලවෙන්න. ඉතින් අපි දකිනවා සබාවට බොහෝ කාලයන් වල බොහෝ පීඩාවන් ආවා. ඔබ සබාවේ ඉතිහාසය පිළිබඳව ඔබ සොයා බැලුවොත් ඔබට දකින්න පුළුවන් බොහෝ මනුෂ්‍යයන්, බොහෝ ජාති, බොහෝ රාජ්‍යයන් උත්සාහ කරා උන්වහන්සේගේ සබාව විනාශ කරන්න. හැබැයි අදට උන්වහන්සේගේ සබාව ජීවමානයි. හලෙලූයා. අදටත් උන්වහන්සේගේ සබාව වර්ධනය වෙනවා. අදටත් උන්වහන්සේගේ සබාවට මිනිස්යන් එකතු වෙනවා. ඇයි? උන්වහන්සේ ජීවමාන නිසා. උන්වහන්සේ බලවත් නිසා. උන්වහන්සේගේ ආත්මය තවමත් අප මැදේ ක්‍රියා කරන නිසා. හලෙලූයා. ඉතින් මම කැමතියි අද දවසේ තේමාව ඔබ ඉදිරියේ තබන්න. අනේ මේ සතිය අපි කතා කරන්නේ බලය සම්බන්ධයෙන්. ඔබ කී දෙනෙක්ට බලය ඕනේද? බලය පාව. අද අපිට ඕනේ తాවකාලික බලයක් නෙමෙයි. අද ඔබ දන්නවද? බලය නිසා බොහෝ දේවල් අපේ දේශය තුල සිදු වෙනවා. හැබැයි මම කතා කරන්නේ ඒ බලය සම්බන්ධ නෙමෙයි. ඒ බලය මිනිස්සෙක් ඔබට දෙන බලය යම් දවසක මිනිස්සෙකුට පුළුවන් ඔබගෙන් ගන්න. මිනිස්සෙක් ඔබේ ජීවිතයට දෙන දේ මිනිස්සෙකුට පුළුවන් ඒ දේ නැවත ගන්න. හැබැයි ඔබ දන්නවද? දෙවියන් වහන්සේ දෙන්නා වූ බලය ඔබ ඒට ලැබියාවක් ප්‍රේමයක් දැක්වුවොත් ඒ බලය ඔබව බලවත් කරන්නට යනවා. ඒ බලය ඔබේ ජීවිතය තුළ ඔබ නොදැක්ක දේවල් වෙත ඔබව අරගෙන යනවා. ඒ බලය ස්වර්ගීය දේ ඔබේ ජීවිතයට නිදහස් කරන්න යනවා. ඉතින් මේ උදෑසන මගේ තේමාව තමයි බල ගන්නවන බලවේගය. ආමෙන්. අපි කියමු හයියේ බල ගන්නවන බලවේගය. බලය අපිට මොකටද ඕනේ? ඔබව යම් කිසි කාර්යයක් සඳහා බල ගන්නවන්න. ඔබ කෑවේ නැත්නම් මොනවද ඔබේ ශරීරෙ සිද්ධ වෙන්නේ? ඔබ දුර්වල වෙනවා. දුර්වල කෙනෙක්ට තමයි බලය අවශ්‍ය සිටින ස්ථානයේ නැගිටින්නේ. බලය නැති මිනිස්සෙක් තමයි බලය අවශ්‍ය දේවල් අත්පත් කරන්නේ. හැබැයි දෙවියන් වහන්සේ දැනටමත් මම විශ්වාස කරන උන්වහන්සේ අනුගමනය කරන මිනිස්සුන්ට උන්වහන්සේ දැනටමත් බලය නිදහස් කරලා ඉවරයි. ආමෙන්. ඉතින් මම කැමතියි අද ඔබට මේ මාතෘකාව යටතේ කාරණා 4ක් ඔබ ඉදිරියේ තබන්න. බලය සම්බන්ධයෙන්. පළවෙනි දේ තමයි බලය ඔබව ආලේප කරයි. ආමෙන්. හලෙලූයා. බලය ඔබව ආලේප කරයි. ක්‍රියා පළවෙනි පරිච්ඡේදයේ 8 වෙනි පදය අපි
නිසා අපි අවධානය අපි යොමු කරමු. ඒ ස්ථානයේ කියනවා නමුත් ශුද්ධත්වයන් වහන්සේ නුඹලා කෙරෙහි පැමිණි කල නුඹලා බලය ලබන්න විය. එවිට නුඹලා යෙරුසලමෙහිද මුළු යුදෙහිද සමාරියෙහිද පොළවේ සීමාව දක්වාද මාගේ සාක්ෂිකාරයෝ වන්න විය. ආමෙන්. මේ ස්ථානයේ කියනවා ශුද්ධත්වයන් වහන්සේ පැමිණි කල ඔබ සහ මම බලය ලබන්න යනවා. ශුද්ධත්වයන් වහන්සේ පැමිණි කල උන්වහන්සේ සභාව බල ගන්නවන්නට යනවා. මොකටද බලය? අද බොහෝ වෙලාවට අපි බලය තියාගෙන පැත්තකට වෙලා ඉන්නේ. ඒ නිසා තමයි බොහෝ වෙලාවට අපේ ජීවිත අසමත් වෙලා තිබෙන්නේ. හැබැයි අපි දන්නවනම් උන්වහන්සේගේ බලයේ තිබෙන වටිනාකම, උන්වහන්සේගේ ආත්මය තුල තිබෙන ක්‍රියාව ඔබත් මමත් අතිශයින් ජයගත් එක් වෙන්න යනවා. හලෙලූයා. ඉතින් බලය පැමිණෙන්නේ මොකටද? ඔබව ආලේප කරන්න. ඔබව ආලේප කරන්න. ඉතින් අපි දකිනවා 1 සාමුවෙල් 16 වෙනි පරිච්ඡේදයේ 13 වෙනි පදය ඒ ස්ථානයේ අපිට දකින්න පුළුවන් දෙවියන් වහන්සේගේ දාසයා පැමිණ දාවිද්ව ආලේප කරනවා. right? අපි දකිනවා ඒ ස්ථානයේ තෙල් කුලාවක් රැගෙන දාවිද්ව සාමුවෙල් ආලේප කරනවා. ඒ ස්ථානයේ කියනවා ඔහුව ආලේප කරපු ලබපු අවස්ථාවේදී දෙවියන් වහන්සේගේ ආත්මය ආනුභාව සම්පන්නව දාවිද් කෙරෙහි පැමිණියා කියලා. ආමෙන්. උන්වහන්සේගේ ආලේපය නැත්නම් උන්වහන්සේගේ බලය පැමිණෙන්නේ උන්වහන්සේගේ ආනුභාවයේ සම්පන්නව. උන්වහන්සේගේ බලය සහිතව තමයි උන්වහන්සේගේ ආත්මය පැමිණෙන්න යන්නේ. එදී අපි දකිනවා බලය දෙන්නේ ඔබට එක තැන සිටින්න නෙවෙයි. බලය දෙන්නේ අපේ ජීවිතේ ඉදිරියට යන්න. අද බොහෝ වෙලාවට අපි එක ස්ථානයක නතර වෙලා. අයි දන්නවද? අපි දන්නේ නැහැ අපව ආලේප කරලා තියෙන්නේ කවුද කියලා. අපි දන්නේ නැහැ, අපි තේරුම් ගන්න නැහැ උන්වහන්සේගේ බලය කෙතරම් මහත්ද කියලා අපේ ජීවිතේ. ඉතින් අපි දකිනවා දාවිද්ව ආලේප කරපු අවස්ථාවේදී ඒ ස්ථානයේ කියනවා උන්වහන්සේගේ ආත්මය බල සම්පන්නව, දේවානුභාව සම්පන්නව දාවිද් කෙරෙහි පැමිණියා. අද ඒ ආත්මයන් වහන්සේ ඔබ කෙරෙහි පැමිණෙනවා. අපි දකිනවා අලුත් කිවිසුමේ ක්‍රියාපොතේ පළවෙනි පරිච්ඡේදයේ අපි දකිනවා උන්වහන්සේගේ ආත්මය මනුෂ්‍යයන් කෙරෙහි පැමිණුණාම ඔවුන් බලවත් දේවල් කරන්න පටන් ගත්තා. හලෙලූයා. බය මුල්ලෙක්ව හිටපු පේත්‍රුස් නැගිටලා දහස් ගාණක් සෙනග ඉදිරියේ දේශනා කරන්න පටන් ගත්තා. අත්හැරලා සැඟවිලා හිටපු මේ ගෝලෝ 120 දෙනා බලවත් පුදුම හාස්කම් කරන්න පටන් ගත්තා. ඒ දන්නවද? ශුද්ධත්වයන් වහන්සේට පුළුවන් ඔබව බල ගන්න. ශුද්ධත්වයන් වහන්සේට පුළුවන් ඔබ තුල තිබෙන ඒ මැරිලා තිබෙන දේ ජීවනයට ගෙනෙන්න. ශුද්ධත්වයන් වහන්සේට පුළුවන් ඔබේ ජීවිතේ ජීවනය නිදහස් කරන්න. හලෙලූයා. ඉතින් මේ උදෑසන ඔබව බලය මොනවාද කරන්නේ? ඔබේ ජීවිතය ආලේප කරන්න යනවා. මොනවාටද? ඉදිරියට යන්න. ඔබ කී දෙනෙක් කැමතිද ඉදිරියට යන්න? නැත්නම් ඔබ කී දෙනෙක් කැමතිද එක තැන නතර වෙලා සිටින්න? ඔබ ඉදිරියට ගියොත් තමයි දෙවියන් වහන්සේ ඔබට ඉදිරියේ තබලා තිබෙන දේ ඔබට අත්පත් කරගන්න පුළුවන්. අද මම ඔබ ධෛර්යමත් කරනවා. ඔබට ලැබිලා තිබෙන දේවල් නිසා ඔබ දැන් කරන දේ ගැන හිතලා ඔබ සෑහීමකටපත් වුණොත් ඔබ ඉදිරියට යන්නේ නැහැ. ඒ නිසා මේ උදෑසන මම ඔබ ධෛර්යමත් කරනවා. ආලේපේ පැමිණි කල බයිබලයේ කියනවා බියගස් කැඩෙන්න යනවා. හලෙලූයා. ආලේපේ බලයේ පැමිණි කල සියලු ධම්මයන් වලින් ඔබව නිදහස් වෙන්න යනවා. මේ උදෑසන උන්වහන්සේගේ ආත්මය, උන්වහන්සේගේ බලය ඔබව නිදහස් කොට තිබෙනවා ඉදිරියට යන පිණිස. ඒ නිසා සභාව යනු එක තැන සිටින කෙනෙක් නෙවෙයි. ආමෙන්. අද කී දෙනෙක් ඔබ කියනවා ඔව් මම ඉදිරියට යනවා කියලා. ආමෙන්. එහා පැත්තේ ඉන්න කෙනාට තට්ටුවක් දාලා කියන්නේ මම අද ඉඳන් ඉදිරියට යන කෙනෙක්. ආමෙන්. විශ්වාසයෙන් කියන්නේ ඇදහිල්ලෙන් කියන්නේ මම ඉදිරියට යන කෙනෙක්. ආමෙන්.
ඊළඟට බලය කරන ඊළඟ දේ තමයි බලය එලිදරව් කරනු ලබයි. ආමේන්. සුද්ධාත්මයන් වහන්සේ මොනවාද කරන්නේ? ඔබට එලිදරව් දෙන්න යනවා. මතෙව් 16 වෙනි පරිච්ඡේදයේ 13 වෙනි පදයේ සිට 17 වෙනි පදයේ දක්වා ඒ ස්ථානයේ කියනවා යේසුස් වහන්සේ පිලිප්පි කයිසාරියේ පළාත් වලට පැමිණි කල මනුෂ්‍ය පුත්‍රයා කවරෙක්ද කියා මිනිස්සු කියද්දී තමන්ගේ ගෝලයන්ගෙන් ඇසුසේක. ඔහු කතා කොට සමහරෙක් යෝහන් බෞතිස්ත කියාද අන් සමහරෙක් එලියාය කියාද තවත් අය යෙරමියා නොත් අනාගත වත්සුන්ගෙන් කෙනෙක් කියාද කියති කීවෝය. නමුත් නුඹලා මා කවුරුයි කියා කියනවාදයි ඔවුන්ගෙන් ඇසුසේක. සීමොන් පෙත්රුස් උත්තර දෙමින් ඔබ ක්‍රිස්තුස් වහන්සේය ජීවමාන දෙවියන් වහන්සේගේ පුත්‍රයා නොයයි කීවේය. යේසුස් වහන්සේ උත්තර දෙමින් සීමොන් බාරියෝන නුඹ ආශිර්වාද ලද්දෙක් මක්නිසාද ස්වර්ගයේ සිටින මාගේ පියාණන් වහන්සේ මිස මාංශය හා රුධිරය මේක නුඹට එලිදරව් නොකරේය. මම නුඹට කියමි නුඹ පෙත්රුස්ය. තවද මේ පර්වතය පිට මාගේ සභාව ගොඩනගන්නේ. පාතාලයේ දොරටු ඒක පරාජය නොකරන්නේය. ආමේන්. මොකද්ද සිද්ධ වෙන්නේ? අපි දකිනවා මේ ස්ථානයේ එක්තරා සිදුවීමක්. යේසුස් වහන්සේ සහ උන්වහන්සේගේ ගෝලයන් එකට සිටින අවස්ථාවේදී මේ ස්ථානයේ යේසුස් වහන්සේ ප්‍රශ්නයක් අසනවා තමන්ගේ ගෝලයන්. ඒක තමයි උන්වහන්සේ අහනවා මිනිස්සු මොනවාද මම ගැන කියන්නේ? අද බොහෝ වෙලාවට මිනිස්සු බොහෝ දේවල් කියනවා අපි කැමති දැනගන්න. නේ මං ගැන මොනවාද කියන්නේ? ආරය මොනවාද මං ගැන කියන්නේ? මෙයා මොනවාද? නෑ හැබැයි යේසුස් වහන්සේට අවශ්‍ය වුණා යේසුස් වහන්සේගේ ගෝලයන්ව එලිදරව් ස්ථානයකට ගෙනෙන්න. ආමේන්. මේ ස්ථානයේ මේ ප්‍රශ්නේ ඇසුවම ගෝලයෝ කියනවා ඔව් එකම සමහර මිනිස්සුන් කියනවා ඔබ වහන්සේ එලියා කියලා. සමහර මිනිස්සු කියනවා ඔබ යෝහන් කියලා. සමහර අය කියනවා ඔබ අනාගත වත්සුන්ගෙන් කවුරු හරි කෙනෙක් වෙන්න ඇති කියලා. මෙන්න මේ වගේ බොහෝ අදහස් යේසුස් වහන්සේගේ ගෝලයෝ ප්‍රකාශ කරන්න පටන් ගත්තා. ඇත්තටම යේසුස් වහන්සේට අවශ්‍ය වුණේ මිනිස්සු මොනවද උන්වහන්සේ ගැන කියන දේ දැනගන්න නෑ. උන්වහන්සේට අවශ්‍ය වුණේ තමන්ගේ ගෝලයා තමන්ගේ මඟ පෙන්වීම ලබන අය මොනවාද තමා ගැන තිබෙන එළිදරව් කියලා දැනගන්න. මේ සිදුවීමෙන් පස්සේ යේසුස් වහන්සේ කියනවා හරි දැන් එහෙනම් ඔබ මොනවද මං ගැන කියන්නේ? ගෝලයෝ නිහඬ වෙනවා. හැබැයි අපි දකිනවා මේ පේත්‍රුස් කියන මනුස්සයා පොඩ්ඩක් කටකාර මනුස්සයා. පේත්‍රුස් උත්තර දෙනවා ඔබ වහන්සේ කවුද? ක්‍රිස්තුස් වහන්සේ. ආමේන්. ඔබ වහන්සේ ජීවමාන දෙවියන් වහන්සේගේ පුත්‍රයා. ආමේන්. මේ නිසා යේසුස් වහන්සේ කියනවා නුඹ ආශිර්වාද ලද්දෙක්. ඇයි? ඔබට මා ගැන එළිදරව්වක් තිබුණ නිසා. අද සභාව උන්වහන්සේගේ බලය ඔබ වෙත තිබෙන්නේ ඔබට උන්වහන්සේ සම්බන්ධව එළිදරව් කරන්න. අද ඔබ කී දෙනෙක් උන්වහන්සේ සම්බන්ධව එළිදරව්වක් තිබෙනවා? ඔබ දන්න දේ සහ එළිදරව්ව කියන්නේ දෙකක්. අද ඔබට දේවල් දැනගන්න පුළුවන් කවුරු හරි කියන දෙයක් අහලා. හැබැයි එළිදරව්ව කියන දේ ඔබ දවස් වතා උන්වහන්සේගේ අභිමුඛයේ ඉඳලා ඔබ ලබන දෙයක්. ඔබට දවස් වතා එළිදරව්වක් තිබෙන්න ඕනේ මගේ දෙවියන් වහන්සේ කවුද කියලා. ආමේන්. අද බොහෝ වෙලාවට අපි පරණ දේ ගැන හිත තාම සතුටු වෙනවා. ඒ කාලේ දෙවියන් වහන්සේට මම මේ දේ කතා කරන්නේ. ඒ කාලේ දෙවියන් වහන්සේ මම මේ වගේ දර්ශන දුන්නානේ. ඒ කාලේ දෙවියන් වහන්සේ මාව මේ විදිහට පාවිච්චි කරන්නේ. ඒ දෙවියන් වහන්සේට බැරිද? අද ඔබට අලුත් දර්ශනයක් දෙන්න. ඒ දෙවියන් වහන්සේට පුළුවන් අද උන්වහන්සේ ප්‍රිය කරන මනුෂ්‍යයන් ලෙස ඔබට අලුත් එළිදරව්වක් දෙන්න. අපි දකිනවා මේ ස්ථානයේ ගෝලයෝ කිව්වා යෝහන් පේත්‍රුස් එලියා මෙන්න මේ වගේ හිටපු මිනිස්සු කියලා තමයි වාසිය. ඒ මිනිස්සු මැරිලා. එලියා එවන විට ජීවත් වෙලා හිටියේ නැහැ. හරි යෝහන් බෞතිස්ත එවන විට මරණයටපත් වෙලා. සමහර වෙලාවට අපේ එළිදරව්වත් මේ වගේ.
සමහර මේ එළිදරව් මැරිලා පරණයි. හැබැයි ඔබටත් මටත් තිබෙන්න ඕනේ උන්වහන්සේ සම්බන්ධයෙන් නැවුම් එළිදරව්. ආමේන්. අද ඔබට තිබෙන්න ඕනේ උන්වහන්සේ සම්බන්ධයෙන් අලුත් එළිදරව්. මම මෙන්න මේ වගේ දෙයක් සඳහන් කරා. ඒක තමයි බලය ඇති තැන එළිදරව්වත් එළිදරව්ව ඇති තැන බලයක් නිදහස් වේ. බලය ඇති තැන එළිදරව්වත් එළිදරව්ව ඇති තැන බලයක් නිදහස්. මේ දෙක එකට ගමන් කරන දෙයක්. ආමේන්. බලය තිබුණාට වැඩක් නැහැ අපිට එළිදරව්වක් නැත්තම්. එළිදරව්වක් තිබුණාට වැඩක් නැහැ අපිට ඒ තුල ජීවත් වෙන්න, ඒ තුල ක්‍රියා කරන්න බලය තිබුණේ නැත්තම්. ඒ නිසා මම අද ඔබව දහිනමත් කරනවා. උන්වහන්සේ ඔබට බලය දෙන්නේ එළිදරව්වක් ලබන්න. ඒ නිසා අදින් පසු ඔබේ යාඥා ජීවිතය වෙනස් වෙන්න යනවා. ආමේන්. ඔබ කී දෙනෙක් කියනද ඔබ මගේ යාඥාව මම වෙනස් කරන්න යනවා. ඔබේ යාඥා, ඔබේ ආශාව පිපාසිත ස්වාමිනී මට අද ඔබ වහන්සේ එළිදරව් කරන්න. මට අද දවසේ ඔබ වහන්සේ මට අලුත් එළිදරව්වක් දෙන්න. පස්සේ මට කතා කරන්න. ඒ දේ මම කොහොමද හැදෙන්නේ? ඒ දේ තමයි ඔබව සූදානම් කරන්න යන්නේ ඔබේ ඊළඟ කාර්ය සඳහා. එළිදරව් මොනවාද කරන්නේ? ඔබව සූදානම් කරනවා. ආමේන්. තුන්වෙනි දේ තමයි බලය ඔබව ක්‍රියාත්මක කරයි. ආමේන්. එළිදරව් ලබන විට මොනවාද සිද්ධ වෙන්නේ? ඔබව ක්‍රියාදාමයක් තුළට ඇතුල් වෙනවා. එළිදරව්ව පැමිණෙන්නේ ඔබව ක්‍රියාත්මක කරන්න. එළිදරව්ව ලබන ඔබ ක්‍රියාත්මක කරන නැත්නම් ඒතන ඒ ස්ථානයේ හිස්ව තිබෙන්න යනවා. හැබැයි එළිදරව්ව සමග උන්වහන්සේ ඔබට බලය දෙනවා ක්‍රියාත්මක වෙන්න. ආමේන්. හලෙලූයා. මතෙව් 16 වෙනි පරිච්ඡේදයේ 19 වෙනි පදය. මතෙව් 16 19 වෙනි පදේ කියනවා ස්වර්ග රාජ්‍යයේ යතුරු නුඹට දෙන්නෙමි. නුඹ පොළොවේ යමක් බඳින්නේද ඒක ස්වර්ගයේදී බඳිනු ලබන්නේ. නුඹ පොළොවේදී යමක් මුදන්නේද ඒක ස්වර්ගයේදී මුදනු ලබන්නේ යයි ඔහුට කීසේක. හරියට මම කැමති ඔබට මේ බයිබල් කොටසේ පළවෙනි කොටස අරගෙන කාරණා කීපයක් ඔබේ ඉදිරියේ තමයි. ඒක තමයි ඒ ස්ථානයේ කියන ස්වර්ග රාජ්‍යයේ යතුරු මම ඔබට දෙනවා. ආමේන්. ස්වර්ග රාජ්‍යයේ යතුරු ඔබත් මම තේරුම් ගත යුතු දේ තමයි යේසුස් වහන්සේ කියන්නේ නෑ මම ලෝකයේ සිටින සෑම කෙනෙක්ටම ස්වර්ග රාජ්‍යය යතුරු දෙනවා කියලා. ආමේන්. උන්වහන්සේ කියන්නේ මගේ සභාවට මම ස්වර්ග රාජ්‍යයේ යතුරු දෙනවා. ආමේන්. අද දෙවියන් වහන්සේ ඔබට යතුරු දීලා තිබෙනවා. යතුරු දීලා දෙනවා. අද පාස කාරින්ග මේ බයිබල් කොටසෙම තමයි ඉංග්‍රීසි සභාව දේශනා කරේ. ඔහු කිව්ව ඉතාමත් වැදගත් කාරණා. ඒක තමයි ආදම් ඒවට දෙවියන් වහන්සේ දුන්න යතුර පාපය නිසා සාතන් හොරකම් කරා. හැබැයි යේසුස් ක්‍රිස්තුස් වහන්සේ සාතන්ව පරාද කරලා ඒ යතුරු නැවත අපිට දීලා තිබෙනවා. ආමේන්. හලෙලූයා. හලෙලූයා. අද දෙවියන් වහන්සේ ඔබට යතුරු දීලා තිබෙනවා. ඉතින් බලය දෙනු ලබන්නේ ඔබ කියන්නේ ස්වර්ග රාජ්‍යයේ යතුර සභාවට දී තිබෙන අතර නිවැරදි දොරටුව අරින්න නිවැරදි යතුර අපි පාවිච්චි කළ යුතුයි. ආමේන්. ඇයි දෙවියන් වහන්සේ ස්වර්ග රාජ්‍යයේ යතුර ඔබට දීලා තිබෙන්නේ? ඒ සම්බන්ධව අපි කැමති කරුණු තුනක් වෙන. පළවෙනි දේ තමයි ඒ තුල ජීවනය ක්‍රියාත්මක වේ. හalleluya. ස්වර්ගයෙන් පැමිණෙන දේ තුල ජීවනය තිබෙනවා. ජීවනයේ තිබෙන දේ බලවත්ව තිබෙනවා. බලවත්ව තිබෙන දේ වර්ධනය වෙන්න යනවා. හalleluya. උන්වහන්සේගේ ආත්මය තුල ඔබට අද උන්වහන්සේ යතුරු දීලා තිබෙනවා. ඒ යතුරු තුල ජීවනය තිබෙනවා. මගේ ප්‍රේමවන්ත සභාව ඔබේ ජීවිතයේ උන්වහන්සේ අද ඔබට කියනවා මට කියනවා මම ඔබට දීලා තිබෙන්නේ ජීවනයේ යතුරු. පදේ මලකඩ කාපු යතුරු නෙමෙයි. ආමේන්. ලෝකෙක ගෙවිච්ච යතුරු නෙමෙයි. යතුරු ගෙවිච්ච යතුරු නෙමෙයි උන්වහන්සේ අපිට දීලා තිබෙන්නේ. ස්වර්ග රාජ්‍ය යතුරු. බලවත් දේවල්. නමුත්
බොහෝ වෙලාවට අපි මේ දේවල් දැනුවත්ව හෝ නොදැනුවත්ව අපි පැත්තකට දාලා තිබෙනවා. උන්වහන්සේගේ බලය, උන්වහන්සේගේ ආත්මය, උන්වහන්සේගේ ක්‍රියාව අපි නොදැනුවත්ව හෝ දැනුවත්ව අපි ඒක පැත්තකට විසි කරලා තිබෙනවා. හැබැයි මම අද ඔබ දහිනමත් කරනවා. අද ඔබ මේ ස්ථානයෙන් යන විට මේ යතුරු ඔබේ දෑතට ගන්න. නැවත ආමෙන් නැවත උන්වහන්සේ කියන ස්වාමීන් වහන්සේ මම සමහර අවස්ථවල මම මේ යතුරු ගණන් ගන්නතු පැත්තකට දාලා කියලා තියෙනවා. ස්වාමීන් සමහර ඒවා අමතක වෙලා. යතුරක් නැතුණාම අපිට කොච්චර වේදනාවක්ද? කොච්චර ප්‍රශ්නයක්ද? ඔබට දොර අරගන්න යතුරු ඕනේ. හිතුණු එක තිබෙන හොඳම යතුරු දෙන්නේ මේකේ. මේකේ තිබෙන පොරොන් මේකේ තිබෙන යතුරු අරගෙන ඔබේ ජීවිතේ ඕනෑම වැස්සලා තිබෙන දොරටුවක් අරින්න ඔබට උන්වහන්සේ බලය දීලා තිබෙනවා. මෝසෙස්ට දෙවියන් වහන්සේ කියන රතු මුහුද ළඟට ආවන අවස්ථාවේදී මෝසෙස් ගිහිල්ලා දෙවියන් වහන්සේට කන්නවන ස්වාමීනි ඇයි මෙතනට අපුව ගෙනාවේ? මෙන්න මේ මිනිස්සු එක පැත්තකින් මාව විනාශ කරන්න හදනවා. එක පැත්තකින් පාරාවගේ සෙනග එළවගෙන යනවා. දෙවියන් වහන්සේ කියන ඇයි මට කෑගහන්නේ? මොකද්ද ඔබේ අතේ තිබෙන්නේ? සැරෑටි. රතු මුහුදට දිනු කරන්නේ. ආමෙන්. රතු මුහුදට දිනු කරන අවස්ථාවේ මොකක්ද මේ ස්ථානයේ කියන රතු මුහුද දෙදෑ වෙලා වියලි මාර්ගයක් හැදුණා කියලා ඊශ්‍රායල් ජාතියට රතු මුහුදෙන් එතර වෙන්න. යතුර දෙවියන් වහන්සේ ඔබේ දෑත්වල තබලා තිබෙනවා. ඒ තුල ජීවනයේ තියෙන ඔබට පුළුවන් බලවත් දේවල් කරන්න. දෙවෙනි දේ තමයි බලය ඔබට දෙන්නේ ඔබ නොදකින දේ වෙත ඇතුළු වීමටයි. මේ බලය කියන යතුර ඔබට දීලා තිබෙන්නේ ඔබ නොදකින දේ වෙත ඇතුළු වෙන්න. අද බොහෝ වෙලාවට අපි తాවකාලික දේ දකින්න නිසා තමයි අපිට ස්වර්ගයේ දෙවියන් වහන්සේ තබලා තිබෙන දේ දකින්න බැරි. ඇතුළාන්තයේ තිබෙන බලය, අභිමුඛය අත්දකින්න බැරි. අපි తాවකාලික දේ මත අපේ ජීවිත තබලා තිබෙන නිසා යතුරු ඔබට උන්වහන්සේ දීලා තිබෙන්නේ අලුත් දොරටු වලින් ඇතුළු වෙන්න. ඔබ ඇතුළු වුණොත් පමණයි ඒ තුල ඔබට තබලා තිබෙන දේවල් ඔබේ ජීවිතය අත්දකින්න පුළුවන්. තුන්වෙනි දේ බලය ඔබට දෙන්නේ අයුතු ලෙස භාවිතයට නොවේ. ආමෙන්. ආමෙන්. දෙවියන් වහන්සේ ඔබට යතුරු දීලා තිබෙන්නේ ඒක නාස්ති කරන්නවත් ඒක අයුතු ලෙස පාවිච්චි කරන්නවත් නෙමෙයි. උන්වහන්සේ සියල්ල ඔබට දීලා තිබෙන්නේ දෙවියන් වහන්සේගේ ගෞරවය මහිමිය උදෙසා පාවිච්චි කරන්න. අද උදැසන මම උන්වහන්සේගේ ස්වාමීනි ඔබ වහන්සේ නැතිනම් මං හිස් භාජනයක් පමණයි. ආමෙන්. උන්වහන්සේ නැතිනම් ඔබට තිබෙන බලය තේරුමක් නැහැ. හැබැයි උන්වහන්සේ සමග ඔබට තිබෙන බලය බලවත් දේවල් ඔබේ ජීවිතේ තුලින් කරන්න යනවා. ඒක ඔබට පමණක් නෙමෙයි බොහෝ අයට ආශිර්වාදයක් වෙන්න යනවා. අවසාන දේ බලය ඔබට ආධිපත්‍ය දෙනු ඇත. බලය ඔබට ආධිපත්‍ය දෙනු ඇත. මතෙව් 16 වෙනි පරිච්ඡේදයේ 19 වෙනි පදමේ ස්ථානයේ කියනවා ස්වර්ගීය රාජ්‍යය යතුරු නුඹට දෙන්නේ නුඹ පොළගෙහිදී යමක් බඳින්නේද ඒක ස්වර්ගයේදී බඳිනු ලබන්නේ. නුඹ පොළගෙහිදී යමක් මුදන්නේද ඒක ස්වර්ගයේදී මුදනු ලබන්නේ යයි ඔවුන් කිවිසේක. හලෙලුයා. ඔබ උන්වහන්සේ තුල කරන දේ ස්වර්ගයේ අනුමත කරන්න යනවා. තනියම කරන දේ නෙමෙයි. ආමෙන්. ඔබ උන්වහන්සේගේ ආත්මය තුල උන්වහන්සේගේ මඟ පෙන්වීම තුල උන්වහන්සේගේ බලය තුල ඔබ කරන්න යන දේ ඔබ අත්බන දේ සඵල වෙන්න යනවා. ඇයි දන්නවද? බයිබලයේ කියන නුඹ පාපවලින් යමක් නිදහස් කරොත් මම ඒක ස්වර්ගයේදී නිදහස් කරනවා. මගේ ප්‍රේමවන්ත සභාව ඔබ උන්වහන්සේට කරන යාඥාව ස්වර්ගයේ ස්ථිර කරන්න යනවා. ඔබ උන්වහන්සේගේ හදවතට එකඟව දේවල් කරනවා නම් උන්වහන්සේ ඒකට ආශිර්වාද කරන්න යනවා. උන්වහන්සේගේ මඟ පෙන්වීම තුල ඔබ ගමන් කරන්න යනවා නම් උන්වහන්සේ ඔබට දොරටු විවෘත කරන්න යනවා. ආමෙන්. මොනවාද උන්වහන්සේ මොකද උන්වහන්සේ ඔබට ආධිපත්‍ය දෙන්නේ? සාතන්ගේ ක්‍රියාවල් බඳින්න. ආමෙන්. හලෙලුයා. කාම සත්‍යයන්. සාතන්ගේ ක්‍රියාවල් බඳින්න උන්වහන්සේ ඔබට මට බලය දීලා තිබෙනවා. ඔබේ ජීවිතයේ තිබෙන සෑම අසුභවාදී දේ බඳින්න.
ඒ සියලු දේවල් ඔබේ ජීවිතයේ ඉවත් වෙන අනකරන්න උන්වහන්සේ ඔබට බලය දීලා තිබෙනවා. ඒ නිසා මම ඔබ ධෛර්යමත් කරනවා. මේ දේවල් සමග ඔබ ජීවත් වුණොත් ඔබේ ජීවිතය ආශිර්වාදමත් වෙනවා. දෙවෙනි දේ තමයි ස්වර්ගික දේ මුදා හරින්න උන්වහන්සේට ආධිපත්‍ය දෙනවා. ආමෙන්. සාතන්ගේ දේ පදින්න ස්වර්ගික දේ මුදා හරින්න උන්වහන්සේ ඔබට බලය දෙන්න යනවා. හලෙලූයා. ඉතින් මේ උදෑසන මම ඔබ ධෛර්යමත් කරනවා. සභාව කියන්නේ හිස් කෙනෙක් නෙවෙයි. ආමෙන්. තත්ත්වවත් දාගෙන මම හිස් නෑ. ආමෙන්. මම හිස් නෑ. ඇයි? මා තුල ජීවත් වෙන සුද්ධාත්මයන් වහන්සේ බලවත්. මා තුල ජීවත් වෙන යේසුස් ක්‍රිස්තුස් වහන්සේ බලවත්. උන්වහන්සේගේ වචනේ කියනවා මා බලවත් කරන්නා වූ තැනන් වහන්සේ තුල මට සියල්ල කරන්න බෑ. නෑ කරන්න පුළුවන්. ආමෙන්. ආමෙන්. මා බලවත් කරන තැනන් වහන්සේ තුල මට සියල්ල කරන්න පුළුවන්. ඒ නිසා මේ දහවල් කාලේ මම ඔබ ධෛර්යමත් කරනවා. ඔබත් මමත් ඉදිරියට යන සෙනඟ. ඔබත් මමත් බලවත් සෙනඟ. ඔබටත් මටත් උන්වහන්සේ යතුරු දීලා තිබෙනවා. ඒ ආධිපත්‍යය අපි පාවිච්චි කරනවා. හලෙලූයා. අපි මොහොතක් ගන්න අපේ දැස් වසාගෙන අපේ හිස පහත් කරගමු. මේ උදෑසන මම කැමති ඔබ වගේ කැපවීම ස්ථානයකට ඕ ස්වාමීනි මට සමහර දේවල් අත්හැරිලා තිබෙනවා. මම මේ බලය හරියට තේරුම් ඇති අරන් නැති අවස්ථාවක් තිබෙනවා. ස්වාමීන් වහන්සේගේ යතුරු මම පැත්තකට දාපු අවස්ථාවක් තිබෙනවා. ස්වාමීන් මට කරුණාව දෙන්න. ස්වාමීන් මම නැවත ඒ ජීවමාන බලය තුල මම ජීවත් වෙන්න යනවා කියලා. අපි තීරණයක් අරගෙන අපි සිටින ස්ථානයේ අපි නැගිටිමු. අපි නැගිටලා අපි නමස්කාර කණ්ඩායම සමග මේ ගීතිකාව අපි ගායනා කරමින් අපි උන්වහන්සේගේ පාමුල අපි කියමු ස්වාමීනි. ඒ ප්‍රේමී ඒ බලයෙන් උන්වහන්සේ නැවත මා පුරවන්න කියලා. ඔබ විශ්වාස කරන මේ උදෑසන උන්වහන්සේ ඔබට